ළමයි අද අපි කරන්න යන පාඩම SFT වල තියෙන 5 වෙනි පාඩම ලියන්න මාතෘකාව බලය. ළමයි අපි බලය පාඩම ගැන කතා කරන්න කලින් බලය පිළිබඳව කලින් වසරවලදී ඉගෙනගෙන තියෙන්නේ මොනවද කියලා බලමු. මේ තියෙන 10 වසර විද්‍යාව අච්චු පොතේ බලය පාඩම විස්තර කරලා තියෙන විදිය ළමයින්ට දැන් අවුරුදු 2ක් විතර නිසා මතක නැතුව ඇති. ඒ නිසා අපි 10 වසරෙන් පටන් ගමු කොහොමද බලය පාඩමට අපි ඇතුළත් වෙන්නේ කියලා. ඒතර 10 වසරේදී සහ ඊට කලින් වසරවලදී 8 9 දිත් බලය ගැන පොඩියට උගන්වනවා. නමුත් අපි 10 වසරෙන් පටන් ගමු. මෙතන පොඩියටම අර්ථ දක්වලා තියෙනවා බලය කියන්නේ මොකක්ද කියලා. එතනින් අපිට පුළුවන් SFT වල තියෙන බලය පාඩමට අවතීර්ණ වෙන්න 10 වසර පාඩමෙන් අපි කරුණු ටිකක් විමසලා බලමු. මුලින්ම මොනවද බලය පිළිබඳව 10 වසරේදී ඉගෙනුවේ කියලා. බලයේ ස්වභාවය හා එහි බලපෑම් අපි බලමු මොනවද 10 වසරේ තිබ්බේ කියලා. බලය ෆෝස් යනු කුමක්දයි ඔබ මීට පෙර පන්තිවලදී හදාරා ඇත. 6 7 8 9 වසරවලදීත් පොඩ්ඩක් බලය ගැන කතා කරනවා. යමක් තල්ලු කිරීමේදී අප කරන්නේ බලය යෙදීමකි. යමක් ඇදීමේදී කරන්නේද බලය යෙදීමකි. එසවීම, තෙරපීම ආදී මේ සියල්ලම සිදුවන්නේ බලය යෙදීම හේතුවෙනි. ඒක ළමයින්ට කියනකොට තේරෙනවා. නිශ්චල වස්තුවක් චලනය කිරීමට අප කුමක් කළ යුතුද? ඒ චලනය කිරීමට අවශ්‍ය දිශාවට බලයක් යෙදිය යුතුය. ඒ වගේ දේවල් ළමයි කරලා තියෙනවා. එහෙත් බලයක් යෙදූ පමණින් ඒ චලනය වීම ආරම්භයේද? එහෙම වෙන්නේ නැහැ. හැම වස්තුවක්ම එහෙම බලයක් යෙදුවට චලනය කරන්න අමාරුයි අතින්. මොකද ස්කන්ධයේ වැඩි වස්තු චලනය කරන්න අමාරු. මේසයක් රූපේ දාලා තියෙනවා. ආකාරයට තල්ලු කර බලන්න. චලනය ආරම්භ නොවේ නම් යොදන බලය වැඩි කර තල්ලු කරන්න. මෙසේ බලය වැඩි කරන විට එක් අවස්ථාවකදී ඒ චලනය වීම ආරම්භ වෙයි. මේසේ තල්ලු කළ ආකාරයටම ඔබ තනිවම බසයක් තල්ලු කළහොත් බොහෝ විට එය චලනය නොවනු ඇත. නමුත් රූපයේ මෙන් තවත් පිරිසකගේ ආධාරය ඇතුව බසය තල්ලු කළහොත් එය චලනය වනු ඇත. එනම් යොදන බලය වැඩි කළ විට බසය චලනය වීම ආරම්භයි. මෙම අවස්ථා දෙකෙහිදීම සිදුවන්නේ වස්තුව මත යොදන බලය එම වස්තුවේ චලිතයට බාධා පමුණුවන යම් බලයක් අභිබවා ගිය විට එම වස්තුව චලනය වීම ආරම්භ වීමයි. ඒකට අපි ඝර්ෂණය කියලා කියනවා. අපි ඒක දැන් ඉස්සරහට කතා කරනවා. මෙම වස්තුවේ චලිතයට බාධා පමුණුවන බලය ඝර්ෂණය නමින් හැඳින්වෙන ප්‍රතිරෝධී බලයකි. අප යොදන බලය කුඩා නම් එම බලය ප්‍රතිරෝධී බලය සමග සමතුලිතතාවයට පත්වේ. එවිට වස්තුවට යෙදෙන මුළු බලය ශුන්‍යයි. ශුන්‍ය නිසා ඒ චලනය නොවේ. වස්තුව චලනය කිරීමට සෑහෙන තරම් බලයක් යෙදූ විට එය සමතුලිත කිරීමට ප්‍රතිරෝධී බලයට නොහැකි වේ. එම නිසා සමතුලිත නොවූ බලයක් අසමතුලිත බලයක් කියලා කියනවා. ඒකට ඉතිරි වී වස්තුව චලනය වීම ආරම්භ වෙයි. ඒතර මේ කියපු ටික ළමයින්ට තේරෙන්නේ නැති මේ වගේ දේවල් ගෙදරදිත් කරලා බලලා තියෙනවා. ඒතර අසමතුලිත බලයක් යෙදුනොත් තමයි වස්තුවක් චලනය වෙන්නේ. ඉහත සඳහන් මේසය අයිස් වැනි ඉතා සුමට පෘෂ්ඨයක් මත තබා තිබුණේ නම් ඉතා කුඩා බලයකින් නුවද එහි චලිතය ආරම්භ කළ හැකි වෙයි. එසේ වන්නේ ප්‍රතිරෝධී බලය නොසැලකිය හැකි තරම් කුඩා වීම හේතුවෙන් අප යොදන මුළු බලයම අසමතුලිත බලයක් ලෙස මේසේ චලිතයට දායක වීම නිසාය. නිශ්චලතාවයේ පවතින වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් ක්‍රියා කරන ඕනෑම අවස්ථාවක එම වස්තුව
චලනය වීම ආරම්භ වෙයි. රූපේ පෙන්වා ඇත්තේ බරපැට වූ කරත්තයක් ගොනෙකු විසින් ඇදගෙන යන අවස්ථාවකි. කෙනෙක් කරත්තය පිටුපස සිට එය චලනය වන දිශාවට බලයක් යෙදුවහොත් සිදුවන්නේ කරත්තය චලනය වන ප්‍රවේගයේ වැඩිවීමය. කරත්තය චලනය වන දිශාවට විරුද්ධ අතට බලයක් යෙදුවහොත් එහි ප්‍රවේගය අඩුවන්නේය. මෙයින් පෙනෙන්නේ බලයක් යෙදීමෙන් ලැබෙන ඵලය. එම බලයේ දිශාව අනුව වෙනස් වන බවය. ඒක ළමයින්ට තේරෙනවා. දැන් හරක මේ පැත්තට කරත්තය ඇදගෙන යනවා. කවුරු හරි කෙනෙක් පිටිපස්සෙන් තවත් තල්ලුවක් දුන්නොත් කරත්ත වේගය වැඩි වෙනවා. අනිත් පැත්තට බලයක් යෙදුවොත් කරත්ත වේගය අඩු වෙනවා. ඒ හින්දා අපි බලය දෛශික රාශියක් කියලා කියනවා. බලය දෛශික රාශියකි. ඒට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇත. දෛශික රාශියක ලක්ෂණයක් තමා විශාලත්වයක් තියෙන්න ඕනේ, දිශාවක් තියෙන්න ඕනේ. කෝලෙවල් වල කරලා තියෙනවා. එහෙනම් යම් ලක්ෂයක් මත බලයක් ක්‍රියා කරන දිශාව එම ලක්ෂයේ සිට අඳින ලද සරල රේඛාවකින් දැක්විය හැකි අතර එයට බලයේ ක්‍රියා රේඛාවයයි කියනු ලැබේ. එහෙනම් අපි බලයක් ඊතලයකින් දක්වනවා. මෙන්න මේ විදිහට අපි ඒක දැන් ඉස්සරහට ලියමු. මෙතනදී මම සරලව කිව්වේ මෙන්න මේ අඳින රේඛාවට අපි කියනවා බලයේ ක්‍රියා රේඛාව කියලා. බලය සහ චලිතය පිළිබඳව අපි අත්දකින දේ සර් අයිසැක් නිව්ටන් නැමැති සුප්‍රසිද්ධ විද්‍යාඥයා විසින් ගැඹුරු ලෙස අධ්‍යයනය කර නියම 3ක් ඉදිරිපත් කර ඇත. දැන් අපි එක් එක් නියමයේ පිළිබඳ විමසා බලමු. ඒතර අපිටත් පටන් ගන්න තියෙන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන්. මේක O level වලත් කරලා තියෙනවා නියම 3ම. ඒතර අපි පටන් ගන්නෙත් නියම 3 මගින්ම තමයි SFT පාඩමේ බලයේ පාඩම පටන් ගන්නෙත් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන්. එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය පොතක් ළමයින්ට මන් දීලා තියෙනවා ක්ලාස් එකේ. ඒ පොතේ ලියන්න බලය කියලා ලියලා නිව්ටන්ගේ පළවෙනි නියමය. නියමය ලියලා ඉමු. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා නිව්ටන් නියමයක් ඉදිරිපත් කරනවා. ඒකයි තවදුරටත් බලමු කොහොමද වෙන්නේ කියලා. නිව්ටන්ගේ පළවෙනි නියමය අපි බලමු තේරුම් ගන්න මේ විදිහට. නිශ්චලව පවතින වස්තුන් බාහිර බල රහිතව චලිතය ආරම්භ නොකරන බව අපි එදිනෙදා ජීවිතයේදී අත්දකින කරුණකි. නමුත් අපි එදිනෙදා ජීවිතයේදී බොහෝ පිට දකින්නේ චලනය වන වස්තුන් දිගටම චලනය නොවි බාහිර බලයකින් තොරව නිශ්චලතාවයට පත්වන බවකි. මෙය පැහැදිලි කර ගැනීමට පහත නිදසුන සලකා බලමු. ඒතර අපිට තේරෙනවා නිව්ටන් කියනවා බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේ තියනලු. ඒක අපිට සාමාන්‍යයෙන් තේරෙන දෙයක්. නිශ්චල වස්තු නිශ්චලවම තියෙනවා. හැබැයි ඊළඟට කියනවා එහෙම අසමතුලිත බාහිර බලයක් නැත්තම් තවත් වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා. අපි ඒක මෙහෙම තේරුම් ගන්න බලමු. කැරම් ලෑල්ලක් මත තිබෙන කැරම් ඩිස්කය රූපේ පෙන්වා ඇති ආකාරයට නියතුඩින් පහරක් එල්ල කරන අවස්ථාවක් සලකන්න. මම දන්නවා ළමයි ගොඩක් අය මෙතන ඉන්න කැරම් ගහලා තියෙනවා. කැරම් සෙල්ලම් කරලා තියෙනවා. ඒතකොට කැරම් ඩිස්ක් එක තියෙනවා. ඩිස්ක් එකෙන් ඉත්තන්ට ලෑල්ල උඩ පහර දෙන එක තමයි කරන්නේ. ඒතකොට ඩිස්ක් එක කැරම් ලෑල්ල මත ගොඩක් දුර ගමන් කරනවා. එවිට එම ඩිස්කයේ ලෑල්ල මත ටික දුරක් ගමන් කර නිශ්චල වේ. මෙසේ වන්නේ ඩිස්කය මත කැරම් ලෑල්ලෙන් ඇති කරන ඝර්ෂණ බලය බව අපි දැන් දනිමු.
කැරම් ලෑල්ලට පුයර දමා හොඳින් මැදීමෙන් පසු කැරම් ඩිස්කයට නැවතත් නියතුඩින් පළමු තරමේම පහරක් එල්ල කළහොත් එය පෙරට වඩා බෙහෙවින් වැඩි දුරක් ගමන් කර නිශ්චලතාවයට පත්වේ. කැරම් ලෑල්ලට පවුඩර් දානවා ඝර්ෂණය අඩු කරන්න ඒක ළමයි දන්නවා. පුයර දැමූ විට සිදුවන්නේ කැරම් ඩිස්කේ චලිතයට ඇති ප්‍රතිරෝධී ඝර්ෂණ බලය අඩුවීමයි. යම් ක්‍රමයකින් ඝර්ෂණ බලය ශුන්‍ය කළ හැකි නම්ද සහ ඩිස්කය කැරම් ලෑල්ලේ තැටිවල වැදීමෙන් එහි ශක්තිය හානිවීමක් සිදු නොවේ නම්ද කැරම් ඩිස්කය නොනැවති ආරම්භක වේගයෙන්ම ගමන් කරනු ඇත. ඒක ළමයින්ට තේරෙනවා ඇති. ඩිස්ක් එක වටේ ලෑලි වල වදිනවා සහ ඉත්තන්ගේ වදිනකොට ශක්තිය පොඩ්ඩක් හානි වෙනවා. එම ශක්තිය හානි වුණේ නැත්තම් මේ ඩිස්ක් එක දිගටම ගමන් කරන්න ඕනේ. ඉහත අවස්ථාව පැහැදිලිව තේරුම් ගත් විට අපට වැටහි යන්නේ බාහිර බලයක් නොයේදී ඇති විට වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ යයි දක්වන නිව්ටන්ගේ පළමු නියමය සත්‍ය වන බවය. මෙම නියමය හා සම්බන්ධ සාමාන්‍ය ජීවිතයේදී අප අත්දකින තවත් අවස්ථාවක් සලකා බලමු. ගමන් කරන බස් රථයක් තුළ මගියෙක් කිසිම ආධාරකයක් අල්ලා නොගෙන සිටගෙන සිටින්නේ යැයි සිතන්න. හදිසියේ බස් රථයට තිරිංග යොදා නවත්තනු ලැබුවහොත් ඔහු ඉදිරි අතට වැටෙයි. මීට හේතුව කුමක්ද? ඒක ළමයි දන්නවා ඇති. බස් එක යනකොට බ්‍රේක් එකක් ගැව්වොත් හයියෙන් ඉස්සරහට විසික්කෙනවා. ඔහුගේ පාදයේ බස් රථයේ ස්පර්ශව පැවතුන නිසා බසය මගින් පාද මත බලයක් යොදා පාද නිශ්චලතාවයට පත් කරයි. නමුත් ශරීරයේ උඩු කොටස මත මෙවැනි බලයක් නොයෙදෙන නිසා එම කොටසේ ප්‍රවේගයක් පවතී. ඔහු ඉදිරියට වැටෙන්නේ එබැවිනි. ඒකට අපි කියනවා අවස්ථිතිය කියලා. ඒක අපි ඉස්සරහට කතා කරමු. දැන් ඉහත කී මගියා සිටින්නේ නිශ්චලතාවයේ පවතින බස් රථයක් තුල යයි සිතන්න. ඔහු නොදැනුවත්වම බසය පණ ගන්නවා චලිතය ආරම්භුවහොත් එම මගියා වැටෙන්නේ පසු අතට. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා බස් එක නවත්තලා ත්වරණය වෙලා ඉස්සරහට යනකොට පිටිපස්සට චලනය වෙනවා. බස් රථයේ චලිතය ආරම්භ වීමත් සමග රථයේ ස්පර්ශව තිබුණු පාදවලට බසය මගින් බලයක් යෙදීම නිසා ශරීරයේ පහළ ප්‍රදේශයට ප්‍රවේගයක් ලැබුණද ශරීරයේ උඩු කොටස තවමත් නිශ්චලතාවයෙන් පැවතීම නිසා මෙසේ සිදුවේ. මෝටර් රථයක් තුළ ගමන් කරන විට ආසන පටි පැලැඳීම අවශ්‍ය වන්නේ තිරිංග යෙදූ විටක දී හෝ රියානතුරකදී වාහනය නැවැත්වීමකදී ඉදිරිපසට විසිවීමෙන් වැළැක්වීමටය. නිව්ටන්ගේ පළමු වැනි නියමය අනුව මෙවැනි අවස්ථාවකදී පවා ආසන පටි පැළඳ නැත්නම් මගියාගේ ශරීරය එම වේගයෙන්ම ඉදිරියට ගමන් කිරීමට තැත් කරයි. එහෙත් ආසන පටි පැළඳ ඇතිනම් ආසන පටි මගින් මගියාගේ ශරීරයේ ඉහළ කොටසටත් බලයක් යෙදෙන නිසා තිරිංග යෙදූ විට මුළු ශරීරයම වාහනයේ ප්‍රවේගයම පවතී. මේ විදිහට උදාහරණයක් දාලා තියෙනවා ළමයින්ට මතක ඇති 10 වසරේදී තිරිංග යොදනකොට ආසන පටි පැලඳලා නම් ඉන්නේ මගියා ඉස්සරහට විසික් වෙන්නේ නැහැ. ඒතර මේක වෙන්නේ අවස්ථිතිය නිසා. අවස්ථිතිය කියලා කියන්නේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත තමා අවස්ථිතිය කියලා කියන්නේ. මේ වීඩියෝ එක බලන්න වාහනේ හැප්පෙනකොට ආසන පටි පැලඳලා හිටියේ නැත්තම් මොකද වෙන්නේ? වාහනේ ආපු ප්‍රවේගයෙන්ම මගියත් ඉස්සරහට විසික් වෙනවා. ඒකට අපි කියනවා අවස්ථිතිය නිසා තමයි ඒක වෙන්නේ. අවස්ථිතිය කියලා කියන්නේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. දැන් ජිප් එකේ ආපු ගෑනු කෙනා ජිප් එකෙන් එළියට විසික් වුණා. ජිප් එක නැවතුණාම. ඇයි ඒ ගෑනු කෙනාගේ තිබ්බ ප්‍රවේගය
අඩු කරගන්න බලයක් යොදන්න විදියක් තිබ්බේ නැහැ. ඒ නිසා ඉදිරියට තල්ලු වෙලා ගියා. මෙන්න මේ වගේ. ළමයි ඊළඟට මම දීලා තියෙන ටියුට් එක ගන්න. ටියුට් එක පෙරලාගෙන බලමු අපි ටියුට් එකේ මොනවද තියෙන්නේ කියලා. පෞරාණික භෞතික විද්‍යාව ක්ලාසිකල් ෆිසික්ස් වලින් බිඳක් දාලා තියෙනවා. ඒතර භෞතික විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. පෞරාණික භෞතික විද්‍යාව සහ නූතන භෞතික විද්‍යාව කියලා. ක්ලාසිකල් ෆිසික්ස් සහ මොඩර්න් ෆිසික්ස්. අපි ඉගෙන ගන්නේ ක්ලාසිකල් ෆිසික්ස්. පෞරාණික භෞතික විද්‍යාව කියන්නේ 1700 ගණන් වල නිව්ටන් විසින් ඉදිරිපත් කරපු භෞතික විද්‍යාව තමයි පෞරාණික භෞතික විද්‍යාවට ගන්නේ. ඒක තමයි අපි කතා කරන්නේ. ගැලීලියෝ සහ නිව්ටන්. බලමු ගැලීලියෝ කියන්නේ කවුද කියලා. වස්තුවක් මත අසමතුලිත බලයක් නැත්නම් එම වස්තුව පරිසරයට සාපේක්ෂව නිසලව පැවතීමේ හැකි බව තේරුම් ගැනීම පහසුය. ඒක තේරෙනවා ළමයින්ට වස්තු දිහා බලපුවාම නිශ්චලයි කියලා තේරෙනවා. නිව්ටන්ට පෙර විසූ විද්වතුන්ද මේ නිශ්චලතාවය තේරුම් ගන්නට ඇත. පළමු නියමයේ අදහා ගන්නට තරම් අසීරු කරුණ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නටද අසමතුලිත බලයක් අනවශ්‍ය බවයි. ඒක තමයි අර කැරම් බෝඩ් එකෙත් අපි කතා කරේ. සාමාන්‍ය පරිසරයේ ඕනෑම වස්තුවකට අමතර බලයක් යොදා චලනය කර බලා සිටියහොත් එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වී නිශ්චල වන බව අපිට පෙනේ. එවිට සිතෙන්නේ ඒකාකාර ප්‍රවේගයක් පවත්වාගෙන යාමටත් අසමතුලිත බාහිර බලයක් අවශ්‍ය බවයි. තනිතලා පාරක වේගයෙන් ගමන් කරන මෝටර් රථයක ගියර් උදාසීන කොට නිදැල්ලේ යාමට ඉඩ හැරියහොත් එහි ප්‍රවේගය අඩු වේ. ඒකාකාර ප්‍රවේගය පවත්වා ගැනීමටද එන්ජිමෙන් බලයක් යෙදිය යුතුය. මේ ප්‍රායෝගික අත්දැකීම පළමු නියමයට පටහැනි බවක් දක්වයි. ඒකත් අපි දැක්ක කැරම් බෝඩ් එකේ ඩිස්ක් එක ටික දුරක් ගිහලා නවතිනවා. එහෙත් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක ප්‍රවේගය අඩුවීමට හේතුව මූලික වශයෙන් එම වස්තුව මත පරිසරයෙන් ක්‍රියා කරන ඝර්ෂණය ආදී ප්‍රතිරෝධී බලයි. එවැනි ප්‍රතිරෝධී බලයන්ගෙන් තොරව චලිතයක් පවත්වා ගැනීමට හැකිනම් එය නොකඩවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කළ හැකියි. ඝර්ෂණයෙන් තොර චලිතය පිළිබඳ මුලින්ම හැදෑරීම කළේ ගැලීලියෝය. කිසියම් පෘෂ්ඨයක් මත චලනය කරන වස්තුවක් ගමන් කරන දුර ඝර්ෂණය අඩුවන තරමට වැඩිවන බව දැක්විය හැකි. ඒක කැරම් බෝඩ් එකේ අපි දැක්ක පවුඩර් දාපුවාම ටිකක් වැඩි දුරක් ගමන් කරනවා. මේ අනුව ඝර්ෂණයක් නොමැතිනම් වස්තුවක් නොකඩවා ගමන් කළ යුතු බවට ගැලීලියෝ තර්ක කරේය. මේ සඳහා ගැලීලියෝ යොදාගත් ආනත තල පරීක්ෂණය අද වුවත් සිත්කළු අයුරින් නැවතත් කර බලන්නට අපට හැකියාව ඇත. මේ සඳහා සුමට PVC ජලය ප්‍රවාහනයට යොදා ගන්න ප්ලාස්ටික් නලයක් හා සුමට වීදුරු බෝලයක් යොදාගත හැක. ඒතර මේක තමයි පරීක්ෂණය. ඒතර ගැලීලියෝ කරේ මේ විදිහට සුමට තලයක් අරන් මේ විදිහට නැමුවා. මේ බෝලේ මෙතන තියලා අතෑරියා. ඒකේතොර මෙන්න මේ මාර්ගය දිගේ ගමන් කරලා මෙන්න මේ උසටම ඇවිල්ලා නැවතුණා. ඊළඟට ගැලීලියෝ කරේ ඒ මාර්ගය තව ටිකක් දික් කරලා එකම තිරස් මට්ටමටම අරගෙන මේ විදියට හැදුවා. එතකොටත් බෝලේ අතෑරපුවාම හරියටම C තැනට ගිහිල්ලා නැවතුණා. ඒතර මේක සුමට වෙන තරමට තමයි C ගාවට යනකයි යන්නේ. නැත්නම් Cට ආසන්න වෙලා තමයි නවතින්නේ ඝර්ෂණය නිසා. ඊළඟට අපිට පුළුවන් මේ ආනත තලයේ තව ටිකක් මෙන්න මේ හරියට ගන්න. ඒතර මේ බෝලේ අතෑරියොත් මෙන්න මෙතෙන්ට එනකන් ආසන්න වශයෙන් එනවා. එහෙනම් අපිට තර්ක කරන්න පුළුවන් මේ ආනත තලය මෙහෙම දික් කරොත් කවදාවත් මෙතෙන්ට ලං වෙන්නේ නැති නිසා මේ බෝලය දිගටම ගමන් කරන්න ඕනි කියලා. මේක තමයි ගැලීලියෝ කරපු පරීක්ෂණය. බාහිර බලයක් නැත්නම් මේ වස්තුව දිගටම යන්න ඕනි කියන තර්කය ගෙනාවේ මෙන්න මේකේ. එහෙනම් අපි බලමු ප්ලාස්ටික්
නලය විස්කම්බීය නලයකින් ඡේදනය කොට කියන්නේ භාගයක් කපලා ගන්න ඕනේ. එහි අර්ධයක් තෝරා ගන්න. එය මැදින් සුළු වශයෙන් රත් කොට රූපය දැක්වෙන ආකාරයට නවා ගන්න. දැන් ඒ වලින් වීදුරු බෝලය නිදාසේ එල්ල කළ විට එය B දක්වා H සිරස් උසක් එළඹීමට උත්සාහ කරයි. දැන් නලය නැවතත් රත් කොට OB කොටස OC දක්වා ආනත කර නැවතත් පරීක්ෂණය සිදු කරන්න. දැන් වීදුරු බෝලය C දක්වා එම H උසම එළඹීමට උත්සාහ කරයි. මෙසේ නලයේ දකුණු පස ඇති කොටස තව තිරසට සමීප කරන විට බෝලය තලය දිගේ ගමන් කරන දුර තවත් වැඩි වෙන බව පෙනේ. මේ අනුව කිසිම ඝර්ෂණයක් නොමැති නම් OB කොටස මේසයට සමාන්තරව තිරස්ස තැබුව විට බෝලය නොකඩවා ගමන් කළ යුතු බව පැහැදිලි වේ. හරි, ඒක තමයි මම අර කලින් පැහැදිලි කරපු එක මෙතන කිව්වේ. මෙසේ ඝර්ෂණයෙන් තොර චලිතයක් බාහිර බල වලින් නිදහස්ව ඒකාකාර පවත්වාගත හැකි බව මුලින්ම දැක්වූයේ ගැලීලියෝය. ගැලීලියෝ මියගිය වසරේ උපන් නිව්ටන් තමාගේ නියම ඉදිරිපත් කිරීමට ගැලීලියෝ ඉදිරිපත් කිරීම ඉගැන්වීම් පාදක කරගන්නට ඇත. ඒතර අපිට මේක සරලව තව විදිහකට කියන්න පුළුවන්. දැන් ග්‍රහලෝක ගත්තොත්, පෘථුවිය ගත්තොත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා, දන්නවා සූර්යයා වටේ කැරකෙනවා. ඒතර මේක වෘත්තාකාර චලිතයක්. නමුත් නිව්ටන් පළවෙනි නියමය කියන්නේ සරල රේඛාවක ගමන් කරනවා කියලා, සරල රේඛීයව. නමුත් අපිට ආසන්න වශයෙන් හිතන්න පුළුවන් බාහිර බල නොමැති නිසා පෘථුවිය සූර්යයා වටා ඒකාකාර වේගයෙන් කැරකෙනවා. දැන් ඕගොල්ලෝ ඉපදුන දවසේ ඉඳලා ඊට ඉස්සර කාලෙත් අහලා ඇති මේකේ වේගය වෙනස් වෙලා නැහැ. චන්ද්‍රයාත් පෘථුවිය වටේ කැරකෙනවා. ඒතර මේක වෘත්තාකාර චලිත නැත්නම් ඉලිප්සාකාර චලිත. එන අපිට කියන්න උලම් බාහිර බල නැත්නම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා ආසන්නව. නමුත් පළවෙනි නියමයට වෘත්තාකාර චලිතයක් ගැන නිව්ටන් කියලා නැති නිසා අපිට ඒක උදාහරණයට ගන්න බෑ. නමුත් පැහැදිලි කරන්න තමයි මම මේක උදාහරණය කිව්වේ. අභ්‍යවකාශයේ තියෙන ග්‍රහලෝකවල චලිතයත් බාහිර බල නැති නිසා ඒකාකාර වේගයෙන් දිගටම චලනය වෙනවා. ඊළඟට ළමයි බලමු සර් අයිසැක් නිව්ටන් ගැන. මම පොඩි විස්තරයක් දාලා තියෙනවා නෝට් එකේ. ඒක ළමයි කියව ගන්න. ටියුට් එක නැති ළමයි වීඩියෝ එක නවත්තලා කියව ගන්න. ඒවා විභාගෙට අහන්නේ දැනගන්න තමයි දාලා තියෙන්නේ. ඊළඟට චලිතය පිළිබඳ නියම, සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය, උෂ්ණත්ව මිති පිළිබඳ කරුණු, වස්තුවක් සිසිල්වීම පිළිබඳ නියම, තාප සංක්‍රමණය පිළිබඳ නියම, ගැටීම සම්බන්ධ නියම, ප්‍රකාශ විද්‍යාව සම්බන්ධ කළ පරීක්ෂණ මගින් භෞතික විද්‍යා විෂය ගොඩනැගීම සඳහා ඔහු කළ සේවය අනූපමේය වේ. ඒ කියන්නේ අපි මෙතන SFT වල ඉගෙන ගන්න නියම 3යි නිව්ටන්ගේ. නමුත් විශාල නියම ප්‍රමාණයක් නිව්ටන් ඉදිරිපත් කරලා තියෙනවා. නූතන යුගයේ විශිෂ්ටතම ස්වභාව ධර්ම දාර්ශනිකයාත් ගණිතඥයාත් ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයාත් ඔහු විය. භෞතික විද්‍යාවට ඉතා විශාල දැනුම් සම්භාරයක් දායාද කළ හෙතෙමේ 1727 දී මිය ගියා කියලා දාලා තියෙනවා. ඊළඟට බලමු අපි වස්තුවක් කියන්නේ මොකද්ද, පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. එතකොට අපිට ගැටලුවක් හදනකොට මේක වැදගත් වෙනවා වස්තුව සහ පද්ධතිය හඳුනා ගැනීමට. වස්තුවක් පද්ධතිය අතර ඇති වෙනස කුමක්ද? සැබවින්ම මෙවැනි වෙනසක් ඇද්ද? සාමාන්‍ය යාන්ත්‍ර විද්‍යාවේදී අපි සලකනු ලබන ඕනෑම වස්තුවක් ගැඹුරින් සිතා බැලුව විට තවත් කොටස් ගණනාවකින් සෑදී ඇති පද්ධතියක් බව පැහැදිලි වේ. මේ අනුව තවදුරටත් නොබෙදිය හැකි කුඩාම අංශුවක් ඇතනම් එය හැරෙන්නට අනෙක් සියල්ල පද්ධතීන් බව පැහැදිලිය. උදාහරණයක් වශයෙන් ඔබ ලියන පෑන සලකා බලන්න. එය කොටස් කීපයකින් සෑදී ඇති පද්ධතියකි. ලියවෙන තුඩ, තීන්ත අන්තර්ගත කොපුව, එය සවි කර ඇති ප්ලාස්ටික් බහාලුව, විල් ආදී කොටස් ගණනාවකින් පෑන සෑදී ඇත. එබැවින් පෑන පද්ධතියකි. එහෙත් එය තනි වස්තුවක් ලෙසද සැලකිය හැකිය. පෑනේ විල්ල සලකා බලන්න. එහිද කොටස් කීපයක් ඇත. එය ප්ලාස්ටික් වලින් සෑදී ඇති තනි වස්තුවක් නම් එය සෑදී ඇති අණු පද්ධතියක් යයි සැලකිය හැකිය.
මේ අණුව විල්ලද පද්ධතියකි. විල්ල සෑදී ඇති අණුවක් සලකන්න. අණුවද පරමාණු කීපයක් බැඳීමෙන් සෑදුණු පද්ධතියකි. මෙසේ එක් විශාල වස්තුවක් පද්ධතියක් පමණක් නොව උපපද්ධතීන් ගණනාවකින් සෑදී ඇති සංයුක්ත පද්ධතියක් වේ. ඒක ළමයින්ට දැන් කියවනකොට තේරෙනවා. අප ශරීරය සලකා බලමු. එය තනි වස්තුවක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය කොටස් ගණනාවකින් සෑදී ඇති පද්ධතියකි. ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය එහි අන්තර්ගත උපපද්ධතීන්ය. මේ අනුව සාමාන්‍ය වස්තුවක් උපපද්ධතීන් ගණනාවක් එකතුවෙන් සෑදුණු පද්ධතියකි. ඕනෑම තරම් වස්තු එකතු කොට තවත් පද්ධතියක් එනම් තවත් වස්තුවක් තනා ගන්නට අපට හැකි වේ. මේ අනුව භෞතික විද්‍යාවේ අප තෝරා ගන්නා සෑම වස්තුවක්ම පද්ධතියකි. එමෙන්ම ඕනෑම පද්ධතියක් තනි වස්තුවක් ලෙසද සැලකිය හැකිය. ගැටලුවකදී එම ගැටලුවට අදාළ සුදුසුම පද්ධතිය තෝරා ගැනීම එම සිසුවාගේ හපන්කමකි. ඒ අපි දැන් ගණනක් හදනකොට බලමු. එක් වස්තුවක් හෝ වස්තු කීපයක් එකතු කර අභිමතයේ පරිදි පද්ධතිය තෝරාගත හැකිය. එවැනි පද්ධතියක් තෝරාගත් පසු එය තනි වස්තුවක් ලෙසද සිටිය හැකිය. මක්නිසාද සෑම වස්තුවක්ම පද්ධතියක් බැවිනි. මෙසේ යම් පද්ධතියක් තෝරාගත් පසු එම පද්ධතියෙන් පිටස්තර සමීපව ඇති සියලුම දේ එහි පරිසරය ලෙස නම් කළ හැකිය. මේ අනුව චලිතය පිළිබඳ ප්‍රශ්නයකදී අපගේ අවධානය උනන්දුව යොමු විය යුතු පද්ධතියත් එහි පරිසරයත් කියලා හදාගන්න. පරිසරයත් හඳුනා ගැනීම වැදගත්ය. පද්ධතිය පරිසරයෙන් වෙන් කරන පෘෂ්ඨය පද්ධතියේ සීමාව නම් වේ. හරි. එතකොට අපි ගානක් හදනකොට ඒක තවදුරටත් පැහැදිලි. අපි වස්තුව හඳුනා ගන්න ඕනේ. පරිසරය හඳුනා ගන්න ඕනේ. අපි වස්තුවට තමයි සමීකරණ නැත්නම් නියම යොදන්නේ. නිව්ටන්ගේ නියම වැදගත් වන්නේ කිසියම් පරිසරයක රාමුවක් කියලා කියනවා ඇති පද්ධතියක වස්තුවක හැසිරීම චලිත ස්වභාවය සලකා බැලීමේදීය. මේ නියම අද දවසේදී සිටිය යුත්තේ පද්ධතිය, පරිසරය හා චලනය යන මේ සංකල්ප ඔස්සේය. රාමුව එනම් පරිසරය තුළ පද්ධතියේ චලිතයට වගකිව යුත්තේ ඒවා වෙන්වන සීමාවට ඔබ්බෙන් පිහිටි පරිසරයෙන් පද්ධතිය මත ක්‍රියාත්මක වන බල පද්ධතිය බව මේ නියම වලින් තේරුම් ගත යුතුය. එතකොට එක ඉස්සරහට ළමයින්ට තේරුම් ගන්න පුළුවන් මොකක්ද කිව්වේ කියලා. පදාර්ථයේ හැසිරීම එනම් චලිත ස්වභාවය මුළුමනින්ම රැඳී ඇත්තේ ඒවා මත ක්‍රියා කරන බලයන් මතය. සියලු වස්තු විවිධ ස්වරූපයේ බලයන්ට යටත්ව ඇත. එමෙන්ම බලයන්ගේ ක්‍රියාවෙන් ඒවා චලනය වන ආකාරය තීරණය වේ. දැන් පරිසරයේ තියෙන සෑම වස්තුවක් මතම බල 1, 2, 3ක් හෝ ගොඩාක් විශාල සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. එතකොට මේ බල මත තමයි මේ වස්තුවේ ස්වභාවය තීරණය වෙලා තියෙන්නේ. මේක අපිට දැන් පාඩම ඉස්සරහට යනකොට ළමයින්ට තේරුම් ගන්න පුළුවන්. බලය පිළිබඳ මූලික අර්ථකථනයක් ලබාගත හැක්කේ පැරණි සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේ ඇතුළත් චලිතය පිළිබඳ නිව්ටන් නියම මගිනි. ආලෝකයේ ප්‍රවේගයට සාපේක්ෂව ඉතා අඩු ප්‍රවේග වලින් චලනය වන වස්තු සඳහා නිව්ටන් නියම අදාළ වේ. සර් අයිසැක් නිව්ටන් විසින් මෙම නියම ප්‍රකාශයට පත් කරන ලදී. පහත දැක්වෙන්නේ එම නියමවල වචනයෙන් වචනයට පරිවර්තනය කිරීමක් නොව එම නියමවල විද්‍යාත්මක අර්ථය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමයි. එතකොට නිව්ටන් කියලා තියෙනවා භෞතික විද්‍යාව මහා සාගරයට සම කළ හැකි නම් මා එහි වෙරළෙහි ඇති සිප්පි කටුවක හැඩ බලන සිඟිත්තකි කියලා. ඒකෙන් අර්ථ දැක්වෙන්නේ භෞතික විද්‍යාව කියන්නේ ඉතා විශාල කොටසක් කියන එකයි. එහෙනම් නිව්ටන්ගේ පළමු නියමය අපි ඉස්සර වෙලා ලිව්වා. ඒකම තමයි දැන් මෙතන තියෙන්නේ. යම් වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් ක්‍රියා නොකරයි නම් එය නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී කියලා තමයි පළවෙනි නියමයේ ඉදිරිපත් කරේ. එහෙනම් අපිට පුළුවන් මේ පළවෙනි නියමයේ ඇසුරෙන් බලය කියන්නේ මොකක්ද කියලා කියන්න.
නිව්ටන් කියන්නේ අපි වස්තුවක් ගත්තොත් මෙහෙම වස්තුව මත අසමතුලිත බාහිර බලයක් නැත්තම්. ඒ කියන්නේ මේකේ බල තියෙනවා අසමතුලිත බාහිර බලයක් තමයි නැත්තේ. එක්ක මේ වස්තුව නිශ්චලයි. මම ඒක ප්‍රවේගයේ බිඳුවයි කියලා දානවා. එක්ක අනිත් වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. මේක තමයි අවස්ථා දෙක. ඒක තමයි අපි දැන් මෙච්චර වෙලා පැහැදිලි කරේ. එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය අපිට අනිත් පැත්ත කිව්වොත් බලය කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් මේ විදිහට. ලියන්න බලයේ අර්ථ දැක්වීම. යම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන භෞතික රාශිය බලය වේ කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. බලය දෛශික රාශියක් වේ. සාමාන්‍ය දෛශික ගතිගුණ වලට අමතරව බලයට ක්‍රියා රේඛාවක්ද ඇත. බලය මැනීම නිව්ටන් වලින් සිදුවේ. ඒක අපි දැන් ඉස්සරහට කතා කරනවා. එහෙනම් බලයේ අර්ථ දැක්වීම අපිට කෙටියෙන් හරියටම ලියන්න පුළුවන් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන භෞතික රාශිය කියලා. ඒක ලියන්න බලයේ අර්ථ දැක්වීම පොතේ ලියා ගන්න. එහෙනම් අපිට ඒක තව ටිකක් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. නිශ්චල වස්තුවක් චලිත කිරීමට හෝ චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට හැකි භෞතික රාශිය බලය කියලා තව ටිකක් විස්තරව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකත් ලියා ගන්න. දැන් නිව්ටන් මුලින් කියනවා එක්ක වස්තුවක් නිශ්චලයි කියලා. නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා කියනවා. ඒ වස්තු දෙක තමයි දැන් මේ ඇඳලා තියෙන්නේ. එහෙනම් ඒ දෙකට බලයක් යොදලා අපිට පුළුවන් ඒක චලිත ස්වභාවය වෙනස් කරන්න. එහෙනම් පළවෙනි වස්තුව නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ මේ චලනය වෙන වස්තුවේ චලිත ස්වභාවය වෙනස් කරන්න. එක්ක මේක නිශ්චල කරන්නත් පුළුවන්, වේගය අඩු කරලා නැත්නම් තවත් වේගය වැඩි කරන්න පුළුවන්. මේ දෙකම කරන්න පුළුවන්. ඒ දෙකම කරන්න පුළුවන් බලයකට විතරයි. එහෙනම් ලියන්න. නිශ්චල වස්තුවක් චලිත කිරීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට හැකි භෞතික රාශිය බලය වේ කියලා පැහැදිලි අර්ථ දැක්වීමක් අපිට දෙන්න පුළුවන්. ඊළඟට ලියන්න ළමයි මාතෘකාව අවස්ථිතිය. අවස්ථිතිය කියලා කියන්නේ යම්කිසි වස්තුවක් සිය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත තමයි අවස්ථිතිය කියලා කියන්නේ. ලියන්න. වස්තුවක් සිය චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. ඒක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම අවස්ථිතිය ලෙස හඳුන්වයි. එනම් නිශ්චලව පවතින වස්තුවක් චලනය වීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක ප්‍රවේගය වැඩි කිරීමට හෝ එම ප්‍රවේගය අඩු කිරීමට දක්වන අකමැත්තයි කියලා එක ලියා ගන්න එතන. ඒ ටික වැදිලා නැහැ. එක්ක නිශ්චලව පවතින වස්තුවක් චලනය කරන්න හරි චලනය වෙන වස්තුවක ප්‍රවේගය එක්ක වැඩි කරන්න එක්ක ප්‍රවේගය අඩු කරන්න දක්වන අකමැත්තට තමයි අවස්ථිතිය කියලා කියන්නේ. ඒක අපි තව ටිකක් බලමු මෙහෙම. උදාහරණයක් දාලා තියෙනවා. කිසියම් පුද්ගලයෙකු රථයක ගමන් කරන විට එම රථයේ ප්‍රවේගය එම පුද්ගලයාටද අයත් වේ. වාහනයක යනකොට බස් එකේ යනකොට බස් එකේ ප්‍රවේගයම තමයි බස් එකේ ඉන්න අයටත් තියෙන්නේ. හදිස්සියේ රථයේ තිරිංග තද කළ විට බ්‍රේක් ගැහුවොත් ඒ වාහනේ නැත්නම් බස් එකේ ඉන්න අය ඉස්සරහට විසික් වෙලා යනවා. ඒක වෙන්නේ අවස්ථිතිය නිසා. ඒක දැන් ඉස්සර වෙලා දැක්කා අර වාහන දෙක හැප්පෙනකොට වාහනේ ඉන්න කෙනාට ප්‍රවේගය තියෙනවා. එකපාරම වාහනේ නැවතුනහම වාහනේ යන කෙනා කැමති නැහැ නවතින්න. ඒ අවස්ථිතිය නිසා. ඒ නිසා වෙන්නේ වාහනේ ප්‍රවේගයම අයිති වෙලා තියෙනවා. වාහනේ ඉස්සරහට විසික් වෙනවා වාහනේ නැවතුනහම. ඒකට තමයි අවස්ථිතිය කියලා කියන්නේ. ඒතර අවස්ථිතිය වෙනස් කරනවා නම් ලොකු බලයක් දෙන්න ඕනේ. දැන් වාහනේ බ්‍රේක් ගහපුවාම බස් එකේ ඉන්න අය ඉස්සරහට විසික් වෙනවානේ. ඒ විසික් වෙන එක නවත්තන්න මොකද කරන්න ඕනේ? ඉස්සරහා සීට් එක අපි තද කරලා අල්ල ගන්න ඕනේ. ඒකට අතට ලොකු බලයක් දැනෙනවා. එහෙනම් අපේ අවස්ථිතිය වෙනස් කරන්න නම් අපි බාහිර බලයක් දෙන්න ඕනේ. ඒක තමයි උදාහරණෙට බස් එකේ යන කෙනා
ගෙන් පැහැදිලි වෙන්නේ නැති. ඒක අපි තව විදිහකට මෙහෙම බලමු. කිලෝග්‍රෑම් 100ක වස්තුවක් මෙතන තියෙනවා. ඒක මේ මිනිස්සෙක් පිටිපස්සට අදිනවා. තන්තුවක් දාලා. එතකොට යාට දැනෙන බලය අවස්ථිතිය කියන එක අඩුයි. ඊළඟට කිලෝග්‍රෑම් 1000ක් තියෙනවා. ඒක අදිනකොට දැනෙන බලය ගොඩක් වැඩි. ඒ හින්දා අපි කියනවා ඒකට අවස්ථිතිය වැඩි කියලා. එහෙනම් අවස්ථිතිය රඳා පවතින ස්කන්ධය මත. ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් ප්‍රමාණය වැඩි වෙන්න ඒ වස්තුවේ අවස්ථිතිය වැඩි. ඒ කියන්නේ ඒ වස්තුව චලනය කරන්න අමාරුයි ස්කන්ධය වැඩි නම්. එතකොට ඒක බර කියන එක නෙමෙයි. අවස්ථිතිය කියන එක වස්තුව අභ්‍යවකාශයේ තිබ්බත් පෘථුවිය මත තිබ්බත් අවස්ථිතිය වෙනස් වෙන්නේ නැහැ. නමුත් බර කියන එක වෙනස් වෙනවා. දැන් අපි බර ඉස්සරහට කතා කරනවා නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් පස්සේ. බර ක්‍රියාත්මක වෙන්නේ පෘථුවිය මතදී විතරයි. නැත්නම් ග්‍රහලෝකයක් මතදී විතරයි. අවස්ථිතිය හැම තැනදීම ක්‍රියාත්මක වෙනවා. අභ්‍යවකාශයට ගියත් අභ්‍යවකාශයේදීත් ඒ වස්තුව චලනය කරන්න දෙන්න ඕනේ බලය වැඩි. ඒ කියන්නේ අවස්ථිතිය වැඩි. ස්කන්ධය වැඩි නම් පෘථුවිය මතදී අපිට ඒක තේරෙන්නේ බර විදිහට. ඒක බර නෙමෙයි අවස්ථිතිය කියලා කියන්නේ. ඒක අපි තව ටිකක් ඉස්සරහට පැහැදිලි කරගමු. මම වීඩියෝ එකක් පෙන්නපුවම පැහැදිලි වෙයි. අවස්ථිතිය කියලා කියන්නේ වස්තුවක් චලනය වීමට දක්වන අකමැත්ත. ඒක ස්කන්ධය මත තමයි තීරණය වෙන්නේ. ස්කන්ධයේ වැඩි වස්තු චලනය වීමට දක්වන අකමැත්ත වැඩි. එහෙම නැත්නම් චලනය වෙනවා නම් නවතින්න තියෙන අකමැත්ත වැඩි. ස්කන්ධය වැඩි නිසා. ඒකට තමයි අවස්ථිතිය කියලා කියන්නේ. එහෙනම් කිසියම් වස්තුවක ස්කන්ධෙහි අවස්ථිතිය පිළිබඳ මිනුමක් වේ. ස්කන්ධයෙන් වැඩි වස්තු මෙතන ලියා ගන්න. අවස්ථිතිය වැඩි වස්තු ලෙසද ස්කන්ධයේ අඩු වස්තු අවස්ථිතිය අඩු වස්තු ලෙසද හඳුන්වයි. ඊට පස්සේ ටියුට් එකේ මෙහෙම ලියා ගන්න අවස්ථිතිය ස්කන්ධය මත රඳා පවතී. එනම් වස්තුවේ ස්කන්ධය වැඩි වෙන විට අවස්ථිතිය වැඩි වේ. ස්කන්ධය අඩු වෙන විට අවස්ථිතිය අඩු වේ. ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. අවස්ථිතිය යන සංකල්පයෙන්ද නිව්ටන්ගේ පළමු නියමයෙන්ද බොහෝ විට එකම අදහසක් ගම්‍ය වේ. එබැවින් නිව්ටන්ගේ පළමු නියමය අවස්ථිතිය පිළිබඳ නියමය ලෙසද හඳුන්වයි. ඊළඟට අවස්ථිතික රාමු. ත්වරණයට භාජනය නොවන රාමු අවස්ථිතික රාමු ලෙස හඳුන්වයි. ඒ කියන්නේ නිශ්චලව පවතින වස්තුවක් වෙන්න පුළුවන්, ඒකාකාර ප්‍රවේගයේ යන වස්තුවක් වෙන්න පුළුවන්. එතකොට මේ වස්තු දෙක අවස්ථිතික රාමුවක් කියලා ගන්න පුළුවන්. හැබැයි ත්වරණය වෙන වස්තුවක් අවස්ථිතික රාමුවක් නෙමෙයි. ඒකයි අර්ථ දැක්වීම. ත්වරණයට භාජනය නොවන රාමු අවස්ථිතික රාමු ලෙස හඳුන්වයි. වරහන් ඇතුළේ ලියා ගන්න නිශ්චල වස්තු හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු අවස්ථිතික රාමු ලෙස හඳුන්වයි. නිව්ටන්ගේ පළමු නියමයේ වළංගු වන්නේ අවස්ථිතික නිර්දේශ රාමු තුල සිදුවන භෞතික ක්‍රියාවලි සම්බන්ධයෙනි. එම නිසා නිව්ටන්ගේ පළමු නියමය පිළිපදින නිර්දේශ රාමුවක් අවස්ථිතික රාමුවක් ලෙස හඳුන්වයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නිව්ටන්ගේ පළමු නියමයේ පිළිපදින රාමු අවස්ථිතික රාමු කියලා. ඒකට හේතුව එක්ක නිශ්චල වස්තු ගැන කියන්නේ නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු ගැනයි නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ. අවස්ථිතික රාමුවකට උදාහරණ ගත්තොත් අභ්‍යවකාශයේ සැරිසරන සිය එන්ජින් නිවා දැමූ රොකට් යානයක් සාපේක්ෂව ඉතා හොඳ අවස්ථිතික රාමුවක් ලෙස සැලකිය හැකිය. සාපේක්ෂව පෘථුවිය අවස්ථිතික රාමුවක් ලෙස සැලකයි. නමුත් එය හොඳ අවස්ථිතික රාමුවක් නොවේ. එයට හේතුව පෘථුවිය සූර්යයා වටා භ්‍රමණය වීමේදී කේන්ද්‍ර අභිසාරී ත්වරණයකට භාජනය වීමයි. එතකොට ළමයි අවස්ථිතික රාමුවක් හොයාගන්න අපිට අභ්‍යවකාශයට යන්න වෙනවා. ඒත් රොකට් එක නිවා දමපු යානයක් තමයි අවස්ථිතික රාමුවක් කියලා ගන්න වෙන්නේ.
හැබැයි පෘථුවිය අවස්ථිතික රාමුවක් කියලා අපි ගණනය කිරීම කරන්න පෘථුවිය අවස්ථිතික රාමුවක් කියලා හිතනවා. නමුත් ඇත්තටම පෘථුවිය අවස්ථිතික රාමුවක් නෙමෙයි. මොකද භ්‍රමණය වෙන වස්තු වලට ත්වරණයක් තියෙනවා. ඒක අපි භ්‍රමණ චලිතයේදී කතා කරමු. ඒ නිසා අභ්‍යවකාශයේ තියෙන ස්වභාවික කිසිම වස්තුවක් අවස්ථිතික රාමුවක් නෙමෙයි. මොකද ඒවා භ්‍රමණය වෙනවා. නැත්තම් වෘත්තාකාර පතයක ගමන් කරනවා. නැත්තම් ඉලිප්ස් එක ගමන් කරනවා. ඒ නිසා අභ්‍යවකාශයේ තියෙන કૃතිම වස්තුවක් තමයි රොකට් එක නිවා දාපු යානයක්. එතකොට ඒක ත්වරණය වෙන්නේ නැහැ. හැබැයි ග්‍රහලෝකයක් වටේ චලනයේ භ්‍රමණය වෙන්නත් බෑ. එහෙම නොවුනොත් තමයි අවස්ථිතික රාමුවක් වෙන්නේ. හැබැයි අපි ගණනය කිරීම වලට පෘථුවිය අවස්ථිතික රාමුවක් කියලා උපකල්පනය කරලා තමයි අපි ගැටලු විසඳන්නේ. එතකොට මේ නිව්ටන් කියන අවස්ථිතික රාමුව කොහෙවත් හොයාගන්න තියෙන රාමුවක් නෙමෙයි. අපි උපකල්පනය කරලයි ගැටලු විසඳන්නේ ඉස්සරහට. විශ්වයේ සිදුවන සියලුම චලිතයන් සාපේක්ෂ වේ. එබැවින් සෑම චලිතයක්ද හැදෑරිය හැක්කේ යම් පුද්ගලයෙක් වස්තුවක් හෝ ස්ථානයකට සාපේක්ෂව පමණි. මෙසේ යම් වස්තුවක චලිතය හැදෑරීම සඳහා සාපේක්ෂව තෝරා ගනු ලබන පුද්ගලයා වස්තුව ස්ථානය සමුද්දේශ රාමුවක් ලෙස හඳුන්වයි. එතකොට සමුද්දේශ රාමුවක් කියලා කියන්නේ අපි වස්තුවක් ගැන දැන් ඉස්සරහට ගණන් හදනකොට ඒ වස්තුව පිළිබඳ සලකන්නේ යම්කිසි ස්ථානයකට සාපේක්ෂව. අපි ගන්නෙ පොළොවට සාපේක්ෂව තමයි වස්තුවේ චලිතය සලකන්නේ. එහෙම නැත්නම් පෘථුවියට සාපේක්ෂව. එහෙනම් පෘථුවිය තමයි සමුද්දේශ රාමුව කියලා සලකන්නේ. නිව්ටන්ගේ නියමයේ සත්‍ය වන්නේ අවස්ථිතික රාමු තුල පමණි. අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ ත්වරණය නොවන රාමු. නිව්ටන්ගේ පළමු නියමය අපි බලමු. මේ වගේ චලිත එදිනෙදා ජීවිතයේදී ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඒ වගේ චලිත ටිකක් අපි බලමු. දැන් මේ පාපන්දුවට පාරක් දුන්නාම ඒක ටික දුරක් ගිහිල්ලා නවතිනවා. නිව්ටන් කිව්වා වගේ එක දිගට යන්නේ නැහැ. ඒක දැන් පැහැදිලි වෙන්න ඇති පාඩම මුල් කොටස සම්පූර්ණයෙන් බැලුවා නම් ඝර්ෂණය නිසා නවතිනවා. එතකොට නිව්ටන් ඒ පිළිබඳ සලකලා බලලා නිව්ටන්ගේ මෙන්න මේ පළවෙනි නියමය ඉදිරිපත් කරා. ඒක දැන් ළමයි ඉගෙන ගත්තා. ඒක මතක තියාගන්න ඕනේ මොකද්ද නියමය කියලා. අසමතුලිත බලය කියන එක නිව්ටන් කියන එක මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. දැන් කඹා දිනකොට දෙකොල්ලම සමාන බලයකින් ඇද්දොත් මේ දෙක සමතුලිතයි. ඒ නිසා චලනය වෙන්නේ නැහැ. ඒක ළමයින්ට තේරෙනවා. බැලන්ස් ෆෝස් එකක් තියෙන. ඒ කියන්නේ දෙකම සමානයි. ඒ නිසා චලනය වෙන්නේ නැහැ. හැබැයි එක්කෙනෙක් වැඩිපුර බලයක් යෙදුවොත් ඒ පැත්තට පද්ධතිය චලනය වෙනවා. ඒ අසමතුලිත බාහිර බලයක් දැන් මේ පැත්තට තියෙන නිසා වස්තුව චලනය වෙනවා. ඊට පස්සේ මේක එක කට්ටියක් අතෑරියොත් අනිත් කට්ටිය වැටෙනවා. අයි මේගොල්ලෝ මේ පැත්තට බලයක් යෙදීගෙන හිටපු නිසා ඒ බලය නිසා එක කට්ටියක් බිමට වැටෙනවා. ඉනර්ෂියා කියන්නේ අවස්ථිතිය. අපි බලමු අවස්ථිතිය කියන්නේ මොකක්ද කියලා. අවස්ථිතිය කොටස් කීපයකට බෙදන්නත් පුළුවන්. අපි දැන් බස් රථය තුල චලිතය සලකලා බලමු. බස් එකක් ඉස්සරහට ත්වරණය වෙනකොට අපි කතා කරා මුලින්ම පාදයේ තමා ඉස්සරහට යන්නේ. ඒක බස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා. නමුත් මිනිස්සයා නිශ්චලව ඉන්න නිසා එයා කැමති නිශ්චලව ඉන්න. මුලින් පාදයේ ඉස්සරහට ගමන් කරනවා. හිස කොටස ඉස්සරහට යන්නේ නැහැ. ඒක දැන් මෙතනින් බලපුවම තේරෙයි පාදයේ විතරයි ඉස්සරහට යන්නේ. මිනිස්සයාගේ හිස කොටස නිශ්චලතාවයේ තියෙනවා. දැන් තාම මෙතෙන්ට යනකම් මිනිස්සයා හිටපු තැනමයි ඉන්නේ. ඒකට හේතුව තමයි අවස්ථිතිය. ඒ කියන්නේ නිශ්චල වස්තුව නිශ්චලතාවයේ තියෙනවා. චලනය වෙන වස්තුව චලනය වෙන අවස්ථාවෙම තියෙනවා. චලිත ස්වභාවය වෙනස් කරගන්න කැමති නැහැ. මේ තියෙන්නේ බස් එකක් වංගුවක් ගන්නකොටත් වංගුව එළියට විසිකෙනවා දැකලා ඇති. ඊළඟට බස් එක බ්‍රේක් ගන්නකොට මුලින්ම නවතින්නේ කකුල. මිනිස්සයයි බස් එකේ ප්‍රවේගය තියෙන නිසා හිස කොටස ඉස්සරහට විසික් වෙනවා.
මුලින්ම පාදය නැවතුණාට හිස කොටස කැමති නෑ නවතින්න. ඒ නිසා මිනිස්යාගේ හිස කොටස ඉස්සරහට යනවා. ඒ නිසා මේ අතින් අල්ලගෙන බලයක් යොදලා තමා නවතින්න ඕනේ. නැති වුණොත් මිනිස්යා ඉස්සරහට වැටෙනවා. ඒකට අපි කියනවා අවස්ථිතිය කියලා. ළමයි මේ දැන් ඕගොල්ලන්ට පේන්න තියෙන සීට් බෙල්ට් නැතුව වාහනයක් ඇක්සිඩන්ට් එකක් වුණොත් හැප්පෙන විදිහ මිනිස්සයා වේගයෙන් චලනය වෙන නිසා වාහනේ උඩින් පෙන්වන රූපෙ තියෙන්නේ සීට් බෙල්ට් නැතුව ගමන් කරනකොට පිටිපස්සේ රූපෙ තියෙන්නේ පිටිපස්සේ පැසෙන්ජර් සීට් බෙල්ට් තියෙනවා. දැන් මේක තියෙන්නේ දෙන්නටම සීට් බෙල්ට් තියෙනවා උඩ සීට් බෙල්ට් නැහැ. එහෙම වුණාම වෙන දේ බලන්න අවස්ථිතිය නිසා වාහනේ නැවතුණාට මිනිස්සු දෙන්නම ඉස්සරහට චලනය වෙනවා. හැබැයි සීට් බෙල්ට් දාගෙන ඉන්නකොට වාහනේ නැවතුණාම සීට් බෙල්ට් එක මගින් බලයක් ඇති වෙන නිසා මිනිස්සයා ඉස්සරහට චලනය වෙන එක නවත්තන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ වාහනේ ඇක්සිඩන්ට් එකකදී වාහනේ නැවතුණාට ඒක ඇතුලේ ඉන්න මිනිස්සු දිගටම ගමන් කරනවා. ඉදිරියේ තියෙන බාධකයක වැදිලා තමයි මිනිස්සයාගේ චලනය නවතින්නේ. ඊළඟට ලියන්න ළමයි මාතෘකාව දෛශික රාශි. දෛශික රාශි කියලා කියන්නේ විශාලත්වයක් හා දිශාවක් මගින් නිරූපණය කළ හැකි භෞතික රාශි දෛශික රාශි නම් වේ. දෛශික රාශි වලට උදාහරණ විශාලත්වයක් තියෙන්නත් ඕනේ දිශාවක් තියෙන්නත් ඕනේ. විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, බලය, ගම්මිතාව, ආවේගය, විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව, චුම්බක ශ්‍රාව ඝනත්වය, කෝණික ප්‍රවේගය, කෝණික ත්වරණය, කෝණික ගම්මිතාව, කෝණික ආවේගය. ඒවා ඉස්සරහට අපි කතා කරන ඒවා දෛශික රාශි. ඊළඟට අදිශ රාශි. විශාලත්වයකින් පමණක් නිරූපණය කළ හැකි භෞතික රාශි. අදිශ රාශි වේ. ඒකත් ලියා ගන්න. උදාහරණ දුර, වේගය, කාලය, ස්කන්ධය, ඝනත්වය, උෂ්ණත්වය, පීඩනය, ප්‍රත්‍යබලය, විදුලි ධාරාව. ඒවා අදිශ රාශි. විශාලත්වයේ විතරයි තියෙන. දැන් කාලය තප්පර 10යි කිව්වොත් විශාලත්වයේ විතරයි 10 ඉලක්කමක්. දිශාවක් නැහැ. ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි කිව්වොත් 50 ඉලක්කමක් විශාලත්වයේ විතරයි. දිශාවක් නැහැ. ඒවට කියනවා අදිශ රාශි කියලා. ඒ ටිකත් ලියා ගන්න. ඊළඟට ලියන්න දෛශිකයක ප්‍රස්ථාරික නිරූපණය. නැත්නම් ජ්‍යාමිතික නිරූපණය. ඒතර අපි මෙතන කතා කරන්නේ බලයක් ගැන. ඉස්සරහින් ලියන්න බලයක ජ්‍යාමිතික නිරූපණය නැත්නම් ප්‍රස්ථාරික නිරූපණය. ඒතර අපි බලමු කොහොමද බලයන් නිරූපණය කරන්නේ කියලා. බලය කියන එක අපිට දැනුණාට ඒක පේන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි පොතේ ගානක් හදනකොට බලය අපිට පේන විදිහට ඇඳ ගන්න ඕනේ. ඒ නිසා අපි ජ්‍යාමිතික නැත්නම් ප්‍රස්ථාරයක් විදිහට මේක නිරූපණය කරනවා. එතකොට අපිට බලය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. එතකොට අපිට බලය පේන්න තියෙනවා. ගණනය කිරීම කරන්න ලේසි. අදාළ දෛශිකයේ දිශාවට යොමු වී ඇති. එම දෛශිකයේ විශාලත්වයට සමානුපාතික විශාලත්වයක් ඇති රේඛා ඛණ්ඩයක් ඇඳීමෙන් දෛශිකයක් නැත්නම් මෙතන බලයක් ප්‍රස්ථාරිකව නිරූපණය කෙරේ. රේඛාව මත ඊහිස අභිදිශාවට ලකුණු කළ යුතුය. එන උදාහරණයක් බලමු. නැගෙනහිර දිශාවට ක්‍රියා කරන නිව්ටන් 12ක බලයක් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න. ඒක උදාහරණෙට ලියා ගන්න. එහෙනම් අපි මුලින් කරන්නේ නිව්ටන් 12 අපි ගන්නවා මෙන්න මේ විදිහ අනුපාතයක්. සෙන්ටිමීටර් එකකින් නිව්ටන් එකක්. දැක්වෙන විදිහට තමයි අපි දැන් මේක පොතේ අඳින්නේ. එතකොට නැගෙනහිර දිශාව දීලා තියෙනවා. එහෙනම් ඒ පැත්තට තමයි බලය තියෙන්නේ. එහෙනම් අපි අඩි රූල අරගෙන සෙන්ටිමීටර් 12ක් ලකුණු කරනවා. මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 12ක් රේඛාවක් අඳින්න ඕනේ. මේ ටික 12යි සෙන්ටිමීටර් වෙන්න. හරි. එතකොට අපි දන්නවා 1 සෙන්ටිමීටර් එකක් නිව්ටන් එක නම් මෙතන කෑලි තියෙනවා 12ක්. එහෙනම් නිව්ටන් 12යි. එතකොට දිශාවට තමයි මේ ඊතලයේ දාලා තියෙන්නේ.
ඊතලයේ ඉස්සරහින්ම දාන්නත් පුළුවන් මේ වගේ නැත්තම් මේ මැදින් දාන්නත් පුළුවන්. එහෙනම් ප්‍රස්ථාරිකව නැත්නම් ජ්‍යාමිතිකව නිරූපණය කරන්නේ බලයක් මේ විදිහට ගානක් දුන්නොත් නිරූපණය කරන්න කියලා අපිට කැමති විදිහකට තෝරගන්න පුළුවන්. 1 සෙන්ටිමීටර් එකක් සමානයි 2 නිව්ටන් කියලා ගන්න. එහෙම අරගෙන අපිට මේක අඳින්නත් පුළුවන්. එතකොට අපි ගන්න ඕනේ සෙන්ටිමීටර් එකක් නිව්ටන් 2යි. මේ විදිහට. එතකොට මේ එකකින් නිව්ටන් 2ක් තමයි දැක්වෙන්නේ. මේක 6යි සෙන්ටිමීටර්. එතකොට එකකින් 2යි නම් සෙන්ටිමීටර් 6න් නිව්ටන් 12ක් දැක්වෙනවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රස්ථාරිකව නිරූපණය කරන්නේ. මේකත් ඇඳලා ලියා ගන්න. ඊළඟට ආය බලය පැහැදිලි කරලා තියෙනවා. බලන්න ඊටා සරල ලෙස ඇදීමක් හා තල්ලු කිරීමක් සඳහා අවශ්‍ය වන කාරක බලය ලෙස හැඳින්වීමට හැකි ඇදීමක් හරි තල්ලු කිරීමක් හරි. එනම් යම් වස්තුවක් අදින විට හා තල්ලු කරන විට සිදුවන්නේ එය මත බාහිරව බල යෙදීම වේ. වස්තුවකට අභ්‍යන්තරව බලයක් යෙදීමෙන් එහි චලිත ස්වභාවය වෙනස් කළ නොහැකිය. නිදර්ශනයක් ලෙස අප මේසයක් මත නැගී එය මත අප විසින්ම බලයක් යෙදීමෙන් ඒ චලනය කිරීමට නොහැකිය කියලා මෙතන ලියා ගන්න. ඒ චලනය කිරීමට නම් අප මේසයට බාහිර සිට බලයක් යෙදිය යුතුය. එවැනි බල බාහිර බල ලෙස හැඳින්නේ. උදාහරණයක් කිව්වොත් පොඩි කාලේ කරත්තයක් උඩ නැගලා කවුරු හරි ඇද්දේ නැත්නම් ඒක චලනය වෙන්නේ නැහැ. කරත්තේද හිටියා කියලා අපිට බලයක් යොදලා ඒක චලනය කරන්න බෑ එක දිශාවකට. ඒ නිසා බාහිර බලයක් දුන්නොත් විතරයි වස්තුවක් චලනය කරන්න පුළුවන්. වස්තුවක් මත බාහිර බලයක් යොදන විට එය ඒ කවර දිශාවකටද යන්න නිතැතින්ම පැන නගින ප්‍රශ්නයකි. එනම් යොදන බලයට විශාලත්වයක් පමණක් නො දිශාවක්ද ඇත. එබඳු රාශි දෛසික රාශි ලෙස හැඳින්වේ. බලය දෛසික රාශියකි. නිශ්චල වස්තුවකට බාහිරව බලයක් යෙදීමෙන් එය චලනය කළ හැකිය. බල යෙදීමක් සිදු වුවත් වස්තුව චලනය නොවන අවස්ථාද ඇත. ප්‍රමාණවත් බලයක් නොයෙදීම ඊට හේතුවයි. නිදර්ශනයක් ලෙස තාප්පයක් අතින් තල්ලු කළ විටද එය චලනය නොවේ. නමුත් තාප්පය වෙත බුල්ඩෝසරයක් වැනි යන්ත්‍රයකින් බලයක් යෙදුවේ නම් කවරක් සිදුවේද කියලා ළමයින්ට තේරෙනවා. එතකොට ඒක චලනය වෙනවා. චලනය වෙමින් පවතින වස්තුවකට බාහිර බලයක් යෙදීමෙන් එහි ප්‍රවේගය වැඩි හෝ අඩු කළ හැකිය. වස්තුව චලනය වන දිශාවට බාහිර බලයක් යෙදූ විට එහි ප්‍රවේගය වැඩි වන අතර චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධව වස්තුව වෙත බලයක් යෙදීමෙන් එහි ප්‍රවේගය අඩු වන්නේය. බිම දිගේ තල්ලු කර යවන ලද වස්තුවක් ගැන සිතන්න. චලනය වන දිශාවට ක්‍රියා කරන ඝර්ෂණ බල හේතු කොටගෙන චලනය වන දිශාවට එරෙහිව ක්‍රියා කරන ඝර්ෂණ බල හේතු කොටගෙන එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වී අවසානයේදී නිශ්චල වේ. එනම් බලයට වස්තුවක චලිත ස්වභාවය වෙනස් කළ හැකිය. එසේම වස්තුවකට බාහිර බලයක් නොයෙදෙනා තාක් එම වස්තුව එහි චලිත ස්වභාවය නොවෙනස්ව පවත්වා ගනී. ඒක තමයි පළවෙනි නියමයෙන් අපි කිව්වේ. ඊළඟට බලයේ ස්වභාවය, එහි බලපෑම සහ නිව්ටන් නියම. බලයක් සම්පූර්ණ වශයෙන් විස්තර කිරීම සඳහා අවශ්‍ය වන සාධක තුනක් ඇත. ඒවා නම් බලයේ විශාලත්වය, බලය ක්‍රියා කරන දිශාව, බලයේ ක්‍රියාලක්ෂය වේ. අපි බලමු ඒවා මොනවද කියලා. බලයක විශාලත්වය මැනීමට භාවිතා කරන සම්මත ජාත්‍යන්තර ඒකකය නිව්ටන් වේ. පරිමාණයට අඳින ලද සරල රේඛාවක් මගින් බලයක් රූප සටහනක නිරූපණය කළ හැකි එක අපි කලිනුත් කරා. එතන තව නිදසුනක් දාලා තියෙනවා. නැගෙනහිර දිශාවේ S ලක්ෂය මත ක්‍රියා කරන නිව්ටන් 30ක බලයක් රූප සටහනකින් නිරූපණය කරන ආකාරය පහක් දැක්වේ. 1 සෙන්ටිමීටර් එකක් සමානයි නිව්ටන් 5යි කියලා අරන් තියෙන්නේ. එහෙනම් අපි මේ රේඛාව කොටස් 6කට බෙදන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට මේකේ නිව්ටන් 30ක් පෙන්වුම් කරනවා. ඊතලෙත් දාන්න ඕනේ දිශාව.
පරිමාණය භාවිතා කළොත් නිව්ටන් 30 දැක්වීමට සෙන්ටිමීටර් 6ක රේඛාවක් අඳින්න ඕනේ. මෙහි S y දිගෙන් බලයේ විශාලත්වය නිරූපණය වේ. S කියන්නේ මෙතන S y දිග E හිසෙන් බලයේ ක්‍රියා කරන දිශාව නිරූපණය වේ. S ලක්ෂය බලයේ ක්‍රියා කරන ලක්ෂය. ඒතර බලය පටන් ගන්න මෙන්න මෙතන ලක්ෂයෙන් තමයි බලය යොදන්න පටන් ගන්න. ඊළඟට නිදසුන 2. මේසයක් මත තබා ඇති ලී කුට්ටියක් ගැන සිතන්න. ලී කුට්ටියේ ඒ ලක්ෂය වෙත බාහිර බලයක් යොදන ආකාරය දැක්වේ. මෙම බලයේ විශාලත්වය නිව්ටන් 10ක් වන අතර එහි බලය ක්‍රියා කරන දිශාව ඊතලයෙන් පෙන්වා ඇති දිශාවටද එහි ක්‍රියාලක්ෂය A වේ. බලය ක්‍රියා කරන රේඛාව චිත්‍ර රේඛාවකින් දක්වා ඇත. ඒතර මේ රූප සටහන බැලුවොත් විශාලත්වයක් තියෙනවා නිව්ටන් 10යි දිශාව තියෙනවා ඊතලයේ දාලා තියෙනවා ක්‍රියා කරන ලක්ෂය තියෙනවා ඒ වස්තුව මත සහ නිව්ටන් 10ක බලයේ ක්‍රියා රේඛාව මෙන්න මෙහෙම තියෙනවා. ක්‍රියා රේඛාව අපිට ඉස්සරහට සහ පස්සට මෙන්න මේ විදිහට ඕන තරම් දික් කරන්න පුළුවන්. එහෙනම් බලයක් ඇන්දොත් අපිට මෙන්න මේ ලක්ෂණ 4 තියෙනවා. එහෙනම් ලියා ගන්න බලයක ලක්ෂණ. බලයක ලක්ෂණ 4ක් තියෙනවා. 1 විශාලත්වයක් තියෙනවා, 2 දිශාවක් තියෙනවා, 3 ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා, 4 බලය ක්‍රියා කරන ක්‍රියා රේඛාව තියෙනවා. ඔන්න ඔය 4 තියෙනවා. මේ රූපෙත් ඇඳලා මේ විදිහට ඇඳ ගන්න. නිශ්චලව පවතින වස්තුවකට බාහිර බලයක් යොදන තෙක් ඒ චලනය වීම ආරම්භ නොවේ. එසේම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු වෙත බාහිර බලයක් යොදන තෙක් ඒවා එම ප්‍රවේගයෙන්ම චලනයේ වේග තමයි නිව්ටන් පළවෙනි නියමයෙන් කියන්නේ. මේ தত্ত্ব වෙනස් වන්නේ බාහිර බලයක් යෙදීමෙන් පමණි. මේ බව මුලින්ම හඳුනාගෙන ප්‍රකාශ කර ඇත්තේ අයිසැක් නිව්ටන් විසිනි. ඒක නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා කියන එක තමයි අපි දැන් පැහැදිලි කරේ. ඊළඟට දැන් ළමයින්ට මේක තේරෙනවා විශාලත්වය තේරෙනවා, දිශාව තේරෙනවා, ක්‍රියා ලක්ෂ්‍ය තේරෙනවා, වස්තුවක් මත බලය යොදන ක්‍රියා රේඛාව කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ කියලා බලමු. පොඩි මාතෘකාවක් ලියන්න. ක්‍රියා රේඛාව. ක්‍රියා රේඛාව කියලා කියන්නේ මේකට. මේ වස්තුව මත යෙදෙන බලය අපිට දික් කරන්න පුළුවන් දෙපැත්තට මේ විදිහට. එතකොට ක්‍රියා රේඛාවෙන් අදහස් වෙන්නේ මේ බලය මෙන්න මේ ක්‍රියා රේඛාවේ මොන ලක්ෂයකින් යෙදුවත් වස්තුව චලනය වෙන්නේ එකම විදිහකට. ඒකයි මේ ක්‍රියා රේඛාවේ තේරුම. දැන් මෙතන ඒ ලක්ෂයට තමයි බලය දීලා තියෙන්නේ. එතකොට වස්තුව මත ත්වරණයක් ඇති වෙනවා. ඒ ත්වරණයෙන් ගමන් කරනවා. ඒක අපි ඉස්සරහට ගණනය කරනවා. දැනට මතක තියාගන්න. එතකොට මේ නිව්ටන් 10ක බලය අපිට මේ වස්තුවේ මැද්දේ තියෙන ක්‍රියා රේඛාවේ ඕන තැනකින් දෙන්න පුළුවන්. මම මේ දෙකක් දැන් ලකුණු කරලා තියෙනවා. ඒ නිව්ටන් 10 මේ ක්‍රියා රේඛාවේ ඕනම තැනකින් යෙදුවොත් වස්තුව චලනය වෙන්නේ අර කලින් ගණනය කරපු ත්වරණයෙන්ම තමයි. ඒකයි ක්‍රියා රේඛාවේ තේරුම. එහෙනම් යටින් ලියන්න මෙහෙම ක්‍රියා රේඛාව කියලා ලියලා වස්තුව මත ඇති ක්‍රියා රේඛාව මත ඉහත දී ඇති බලය කුමන ලක්ෂයකින් යෙදුවද වස්තුව ත්වරණය වන්නේ එකම ත්වරණයකිනි. ඒකයි ක්‍රියා රේඛාවේ තේරුම. එකම දෙයක් තමයි වෙන්නේ ක්‍රියා රේඛාවේ මොන ලක්ෂයකින් බලය යෙදුවත්.